කොහොමද දරුවනේ ජීවිතේ වෙනස් කරගන්නේ? මට ලස්සන බණ කතාවක් හම්බ වුණා. ඒ කතාව ඔයාලගේ සම්පූර්ණ ජීවිත කතාව කරගන්න. ඉස්සර පායාසිපානි කියලා රජ කෙනෙක් හිටියා. මේ කතාව ඔයාලගේ කතාව කරගන්න. ඒ රජතුමාට කාලක කියලා ඇමති කෙනෙක් හිටියා නඩු විභාග කරන. ඒ රජුරවන්ට ධම්මද්දජ කියලා පුරෝහිතෙක් හිටියා අවවාද කරන්න. චත්තපාණී කියලා කරණ වෑමේ හිටියා කොණ්ඩේ හැඩ ගන්නන්න. කාලක කියන නඩුකාර ඇමති අතට කීයක් හරි දුන්නොත් නඩුව කන පිට පෙරලෙනවා. ඒක අසත්පුරුසයි. මිනිස්සු හැඬු කඳුලින් යනවා. ඒ නඩුව හරියට විභාග වෙන්නේ නැහැ. දවසක් කොහොම හදාගෙන යනකොට අර ධම්මද්දජ කියන පුරෝහිතතුමා ඉස්සරහට එනවා. පුරෝහිතතුමනි අපේ නඩුව විසඳන්න කිව්වා. හා යන් කියලා හරියට විසඳුවා. මිනිස්සු සාදුකාර දුන්නා. රජුරවන්ට ඇහුණා. රජුර ඇහුවා මොකද්ද? අනේ මේ නඩුවක් අද තමයි කිව්වා යහතින් විසඳුනේ ධම්මද්දජ පුරෝහිතතුමා විසඳුවේ කිව්වා. එන්න කියන්න කිව්වා. මටත් කනක් ඇහිලා සැනසille ඉන්න පුළුවන් පුරෝහිතතුමනි අද ඉඳලා නඩු විභාග කරන්න. අනේ මට ඔය හරියන්නේ නැහැ මං ඔබතුමාත් එක්ක ඉන්න. නෑ නඩු විභාග කරන්න කිව්වා. ඒක මිනිසුන්ට සැනසෙල්ලක් කිව්වා. මිනිසුන්ට සැනසෙල්ලක් දෙනවා කියනකොට පපුව වුණා. හරි කිව්වා. දැන් නඩු විභාග කරනවා කාල කැමැතියට මොකක්වත් නැහැ. පිරිහුණා. ධනෙ නැති වුණා. ඊර්ෂ්‍යාව ආවා. කොටවන්න හිතුණා. රජතුමාට කිව්වා අන්න නඩු පිට දාලා පුරෝහිත ඔබව කොටවලා සේනාව අල්ලගෙන ඔබව මරලා රජ වෙන්න කල්පනා කරනවා. පච්ච කෙලින් තිපා බං කිව්වා. මා කියන දේ පිළිගන්නේ නැත්නම් හෙට උදේට බලන්නකෝ ජනෙල්ලෙන්. පුරෝහිතතුමා රාජ්‍ය සේවයට එනකොට රටේ ලෝකේ හැම පැත්තෙම තියෙන නඩු එතෙන්ට ගේනවා. ඒ තැන්වල විසඳන්නේ නැහැ. මෙතුමාලව විසඳ ගන්න. මහා සේනාවක් එක්ක ඇතුළු වුණේ. ඔන්න සේනා සංවිධානය කරගෙන කිව්වා. රජුරුව වුණා. ඊට පස්සේ කිව්වා එහෙනම් මොකද කරන්නේ? ඕක මරවමු කිව්වා. මෙච්චර හොඳ කෙනෙක් කොහොමද මරවන්නේ කිව්වා. වරදක් පටවමු කිව්වා. කොහොමද වරදක් පටවන්නේ? රාජ නියෝගයෙන් නොකරපු වරදට හසු කරමු. ඒ කොහොමද? හෙට රජතුමාට උද්‍යානයක් ඕන. මලින් බර වුණ පලින් බර වුණ උද්‍යානයක් අහවල් තැන හෙට වෙනකොට තියෙන්න ඕන කියලා පනවන්න කිව්වා. උද්‍යානයක් එක දවසෙන් හදන්න බෑ මල් ගෙඩි තියෙන. ඊට පස්සේ රාජ දඬුවම දෙමු කිව්වා. මොන පුරෝහිතතුමා කැඳවලා කිව්වා මෙහෙම කරන්න. හැබැයි මේක රාජ නියෝගයේ කෙරුන්නේ නැත්නම් දඬුවම් බරපතලයි. හිස පාත් කරලා ගියා. සිරියහන් ගබඩාවට ගිහිල්ලා කල්පනා කළා. ඒ පඬිතුමා ධම්මද්දජ පුරෝහිතතුමා සත්පුරුසයි. මිනිස්සු සනවසවපු කෙනෙක්. ගින්දර දුන් නැති කෙනෙක් ලෝකෙට. ලෝකේ ගිනි නිවපු කෙනෙක්. ලෝකෙට ගින්දර දුන් නැති ලෝකේ ගිනි නිවපු ලෝක මිනිස්සෙකුට සැනසෙල්ලක් දුන්න කෙනෙකුට කරදරයක් වුණොත් පින්වත් දරුවනේ දෙවිවරුන්ට දැනෙනවා. ඔබගේ හිත දෙවි කෙනෙකුට දැනෙන්න නම් ලෝකෙට ගින්දරක් දෙන්න එපා. ඔයාලගේ අම්මලාට ගින්දරක් දෙන්න එපා. තාත්තට ගින්දර දෙන්න එපා. සැනසෙල්ල කතා කරන වචනින් ලොවක් සනසවන්න. මිනිස්සෙක් නිවන්න අවසන් දෙපා. තොඳුල් වෙන්න එපා. මුලා කරවන්න එපා. රැහණෙන් ඇදලා බැඳලා තියාගන්න එපා. නිදහස් කරලා යවන්න වචන වලින්. ඔවුන් සත්පුරුෂයෝ දෙවිවරුන්ට දැනෙනවා.
සක්දිවිඳුගේ ආසනේ වුණා. පහළ වුණා පුරෝහිතුමාගේ ඉදිරියේ. මොකද මේ දුකෙන් කිව්වා. කිව්වා දෙවිඳුනි උයනක් මවන්න කිව්වා මම කොහොම කරන්නද? සත්පුරුෂයේ දුක් වෙන්න එපා හෙට උයන අහවල් තැන තියේ කිව්වා. උයන මැව්වා සක්දෙවිඳු. ඔන්න කාල කැමතිගේ උපක්‍රම ඉවරයි. කපටියා කොච්චර කපටිද කියනවා නම් කිව්වා රජතුමනි එක දවසෙන් උයනක් මවන්න පුළුවන් නම් රජකම ගන්න එක ඒ හැටි කෙන්ගෙඩියක්ද කියලා ඇහුවා. රජුරෝ තවත් බය වුණා. කොහොම හරි මරමු කිව්වා. ඊට පස්සේ පොකුණක් ඕන, උයනක් ඕන, මාලිගාවක් ඕන, මණිකක් ඕන කියන දේ සක්දෙවිඳු මවනවා. අවසානයේ කිව්වා මේ ලෝකේ කාටවත් නැති ಗುಣධර්ම 4ක් තියෙන කෙනෙක් උයම් පල්ලට ඕන කිව්වා. ಗುಣධර්ම 4ක් තියෙන්න ඕන කාටවත් නැති ಗುಣධර්ම 4ක්. දැන් පුරෝහිතුමා කල්පනා කළා මේ ಗುಣධර්ම තියෙන මිනිස්සු මවනවා කියන එක දෙයියන්ටවත් බෑ. හොඳකම් තියෙන මිනිස්සු හිත හොඳ තියෙන මිනිහෙක් මවන්න දෙයියන්ටවත් බෑ. පුරෝහිතුමා දැනගත්ත දැන් එක නම් දෙයියෙකුටවත් කරන්න බෑ. මම යනවා. මේ අසත්පුරුෂයන්ගෙන් මැරෙනවට වැඩිය නොකා නොබී සත්පුරුෂ ගුණධර්ම සිහි කර කර මැරෙන එක හොඳයි කියලා කැලේට ගියා. අටලෝ දහම එනවා කියලා කල්පනා කර කර තමන්ගෙන් වෙච්ච හොඳ සිහි කර කර හිටියා. අටලෝ දහමට සැප දුක ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා මේ සත්වයා ග්‍රියසක වගේනේ එක විදිහකට තියෙන්නේ කැරකි කියන්නේ ඕක. ඒක එනවා කියලා තමන්ගේ ගුණ සිහි කර කර ඉන්න කෙනා දෙවියන්ට දැනෙනවා. ආයෙ සක්දෙවිඳු පහළ වුණා. මොකද හැවුවා මේ කැලේට වෙලා. ආයෙ එකක් දුන්නා ඔබතුමත් අසරණ වෙන එකක් කිව්වා. කාටවත් නැති ಗುಣධර්ම 4ක් තියෙන මිනිස්සෙක් උයම් පල්ලට ඉල්ලුවා. ಗುಣධර්ම 4ක් කාටවත් නැති ಗುಣධර්ම 4ක් තියෙන මිනිහෙක් කොයින් හොයන්නද දැවුවා. සක්දෙවිඳු කිව්වා ඒක ඇත්ත. මටවත් බෑ එහෙම කෙනෙක් නම් මවන්න. හැබැයි මට පෙනෙන දෙයක් කියන්නම් කිව්වා. ඔය රජුරුවන්ගේ කොණ්ඩේ සරසන චත්තපාණි ಗುಣධර්ම 4ක් තියෙන කෙනෙක්. ඔහු අල්ලගෙන යන්නකෝ හෙට මාලිගාවට. උදේ ගියා. ඇහුවා ඔබතුම ගුණ 4ක් තියෙනවද? අනේ කවුද කිව්වේ? සක්දෙවිඳු. ඇයි මොකද්ද කාරණාව? විස්තරේ කිව්වා. මං එන්නම් කිව්වා. රජතුමා රාජසභාවේ ඉන්න hina වෙවි. කාල කැමති ඉන්න hina වෙවි. මොහුගේ මරණයට එනවා කියලා. ඉදිරියට ආවා. එරම් පිනෝ මෙන්න පුජ්‍යලයා. රජතුමාගේ ඇස් උඩ ගියා. කරන වෑමිය කොණ්ඩේ හැඩ කරන කෙනානේ. උඹ තුල තියනවද බං ගුණ? රජතුමනි තියනවා. මොකද්ද කියලා ඇහුවා පළවෙනි එක. පළවෙනි එක තමයි කිව්වා ඉරිසියාව හටගන්නේ නැහැ කිව්වා. කවදාවත් ඉරිසියාව හටගන්නේ නැහැ හිතේ. දෙවෙනි එක තමයි කිව්වා මං සුරා බොන්නේ නැහැ. තුන්වෙනි එක තමයි මං කිසි කෙනෙකුට ඇලෙන්නේ නැහැ. බැඳින් ඇති වෙන්නේ නැහැ මෙයාට. හතරවෙනි එක තමයි කිව්වා තරහ යන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා ඉරිසියා නැහැ උඹ. ඒ කොහොමද කියලා ඇහුවා. රජතුමනි මට පෙර ජීවිත පේනවා කිව්වා. මං කලින් ජීවිතේ රජ කෙනෙක් වෙලා ඉඳලා මං බිසවට ගොඩාක් පෙරේත වුණා. ඊර්ෂ්‍යා කළා වෙන පිරිමින්ට. බිසවට කාටවත් පිරිමියෙකුට ලං වෙන්න කතා කරන්නවත් දුන්නේ නැහැ. ස්ත්‍රී පෙරේතකමෙන්. එච්චර ආදරය කළා. එච්චර ආදරය කරලා මම යුද්ධයකට යන්න ඕන යොදුන් 32ක් දුර. මම බිසවට කිව්වා මගේ රත්තරන් මම ඔබට ආදරෙයි. මගේ බිසවුන් වහන්සේ මං යන තැන විස්තර ඔයාට කියලා එවන්නම් කියලා. දවසක් ගිහිල්ලා යොදුනකින් පණිවිඩයක් එවනවා රාජපුරුෂයෙක් අත. මම හොඳින් ඉන්න ඔයා හොඳින් නේද කියලා. අර හැතිරි
අර පණිවිඩේ ගේන එකත් එක්ක බුදිනවා. අපි කොච්චර ආදරය කළත්. ඔන්න දෙවෙනි යොදුනේ ආයෙ කෙනෙක් කිව්වා. යොදුන් 32ක් යනකොට 30 දෙනෙක් රාජපුරුෂයෝ. අර බිසෝවල් වැඩ කළා. දැන් යුද්ධ ඉවර වෙලා ආයෙ මම එනවා කියලා එක පණිවිඩයක් කිව්වා. යොදුනේ වුණා ආයෙ 30 දෙන්නයි 64යි. ඊට පස්සේ පුරෝහිතතුමායි රජුරුවන්ගේ තරුණයි. අර හැතිරි ඒ පුරෝහිතට බැල්ම හෙළුවා. පුරෝහිත කිව්වා මම දරුවෙක් වගේ. ඔබ රජ බිසව අම්මා කෙනෙක් වගේ. තෝ දැනගනින් මං කියන දෙයට එකඟ වුනේ නැත්තම් මම මැරුණත් මගේ අතින් ජරා වැඩ වෙන්නේ නැහැ කිව්වා. අරකි මොකද කළේ තරහට ගිහිල්ලා මේ ඇඟ හූරගෙන මූණට ඇඟ අතෙන් තලාගෙන ඇඳේ පෙරilla හිටියා. රජ්ජුරු ආසාවෙන් එනවා බිරිඳ ඇවිල්ලා තමාව වැළඳ ගන්න කල. ඒකී සිරියහන් ගබඩාවේ. රජතුමා වික්ෂිප්ත වූ සිතින් ගියා. මා ප්‍රිය බිරිඳ කියලා කෑ ගැහුවා. අනේ කොහොම යන්නද කියලා ඇහුවා. ඔබතුමා වැළඳ ගන්න මම මේ සිහින මවමවා ඉදින් පුරෝහිතයා මට කරපු දේ බලන්න කිව්වා. ආන්න ඉරිසියාව ආවා. පිරිමියෙක් මගේ ගෑණිට අත තියලා කියලා. ඉක්මනට පුරෝහිතයට මරණීය දඬුවම් දුන්නා. එතන ඉඳලම මරණයට කැඳවනකොට පුරෝහිතයාගේ ඥාන ශක්තියෙන් ආය රජුර ළඟට ආවා. ඇවිල්ලා කිව්වා මැරෙන්න කලින් කියන දේ අහගන්න කිව්වා. ගෙන්නන්න කිව්වා රාජපුරුෂයෝ 64 දෙනාම. මුංගෙන් අහන්න කිව්වා විච්ච දේ. ඔක්කොම වැමෑරුවා. පුරෝහිතතුමාගේ මෝමණ්ඩල හඳක් වගේ. ඒ පුරෝහිතතුමා බෝධිසත්වයෝ. පින්වන්තයි. වචනෙන් ලෝකෙ දමනය වෙනවා. අනේ මම මේ වාගේ උතුම් පුරෝහිත රත්නයක් මේ ගෑණිට තියෙන පෙරේතකම නිසා නසන්න හැදුවනේ. ගෑනුන්ට තියෙන පෙරේතකම නම් එපා කියලා තිත්ත වුණා. පෙරේතව හිටපු මිනිස්සෙක්නේ සත්‍ය ඉදිරියේ තිත්ත වුණා. රජතුමනි එදා ඉඳලා මං ආපු සංසාරේ මට ඉරිසියාව ඇති වෙන්නේ නැහැ කිව්වා එදා ඉඳලා. ඔයාලා දන්නවද ඒ කවුද කියලා? සාරිපුත්ත මහරහතන් වහන්සේ සංසාරේ. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිනිහිරියා මලේ පාටට රත්තරම් පාටට බබලන ඒ සොඳුරු මුනිවරයා බුදුරජාණන් වහන්සේ හැරෙනකොට තුන් ලෝකෙම අග්‍රම මුනිවරයා ඒ සාරිපුත්තයන් වහන්සේ සසරේම ඉරිසියා කළේ නැහැ. ඉරිසියා කරන්නේ නැහැ කියන එක සුළු දෙයක්ද දෙයනේ. ඉරිසියාවක් එන්නේ නැහැ කියන එක. එක ගෙදර සහෝදරයෝ දෙන්න ඉරිසියයිනේ. එකට ඉගෙන ගන්න යාළුවෝ ගැන කවර කතාවද? තවත් කෙනෙක්ගේ ಗುಣ වැඩිපුර කියනකොට බලන්න. ඉරිසියාව පුංචි කාලේ ඉඳලා ඉරිසියාව චූටි බබා අරහේ ඉන්නකොට වෙන බබෙක් කරාගෙන අම්මා කියනවා ඔන්න මේ බබාට කිරි දෙනවා කියුන්ට අර කෑ ගහගෙන එනවනේ මොකක්වත් දන්නේ නැති එක. ඉරිසියාව මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේවත් ඉරිසියා කළේ නැහැ. ඉරිසියාව තියෙන අය සරණ යන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වඳින්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ අර රජුරෝ එකපාරම මේ බිරිඳ මරන්න හැදුවා. පුරෝහිත කිව්වා රජතුමනි ගෑණියෙක් වැරද්දක් කළාට පස්සේ කිපෙන්න එපා කොයි විදිහට. දුක් වෙන්න එපා කෝ ගෑණියෙක් වැරද්දක් කළාට පස්සේ ඔහොම ඔබ ගෑණියෙක් වැරද්දක් කරනකොට දුක් වෙනවා නම් ඇඳුම් කිලිටු වුණා කියලා දුක් වෙන්න කිව්වා. ඒකේ අර්ථය තේරෙනවනේ. ඇඳුම වනාහි කිලිටු වෙන ස්වභාවයෙන් යුක්තයි.
ඔබ ගෑණියෙක් වැරද්දක් කළා කියලා කිපෙනවා නම් තරහ ගන්නවා නම් ඔබගේ ඇඳුම් කිලිටු වුණා කියලාත් ඔබ කිපෙන්න. මේ පුරෝහිත රත්නේ කියනවා. මම මතක නිසා කියන්නේ මේ පොතේ තියෙන විස්තර. ජාතක පාළි ධම්මද්දජ ජාතකයේ. රජතුමනි ඔබ ස්ත්‍රියක් නිසා ඔහොම කිපෙනවා නම් කාපු ආහාර අසුචි වුණේ ඇයි කියලා කිපෙන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සරණ යන්න සැකේට නිදහස් වෙන්න නම් කොච්චර උතුම්ද මහරහතන් වහන්සේලා. ඔය රහතන් වහන්සේලාගෙන් යුතු සංඝ පරපුරට නේද අර වසලියු බනින්නේ අර YouTube වලින් Facebook වලින් ඒ සංගරුවනටයි බනින්නේ වසලයෝ. අපි සරණ ගියා ඒ රහතන් වහන්සේලා. ඊට පස්සේ අහනවා මොකද්ද උඹේ තියෙන දෙවෙනි ගුණේ? මං සුරාවක් ගත්තේ නැහැ කිව්වා. සසරේ මැරන්නේ නැහැ කිව්වා. හේතුව කොහොමද එවුවා? මට පේනවා කිව්වා කලින් මම රජෙක් වෙලා හිටියා. මස් නැතුව කන්න බෑ. බත් කන්නේ. දවසක් අරක් කැමිය ගෙනාපු මස් බල්ලෙක් කාලා. මස් නෑ. රජතුමත් කෑම මේ සිටිනවා හොඳටම බීලා වෙරි. මහ බිසෝන් වහන්සේට අරක් කැමිය දුවගෙන ගිහිල්ලා කිව්වා බිසෝන් වහන්සේ පුදුම ප්‍රශ්නයක් මස් නෑ මං ඉවරයි අද. අරක් කැමිය අපේ රජුරෝ දරුවාට පුදුම ආදරෙයි. දරුවා ළඟට ගත්තට පස්සේ මාවවත් මතක නෑ. ඒ විලාවට කෑම අරන් වරින් කිව්වා. ඒතර මස් අමතක වෙයි කිව්වා. ඔන්න දැන් කෑම ගේන වෙලාවට බිසව ගිහිල්ලා විරි වෙලා ඉන්න රජුරවන්න දරුවා දුන්නා. ඊට පස්සේ ඒ දරුවා හුරතල් වෙවි ඉඳලා කෑම ගෙනාවා. කෑම දැක්ක ගමන් දරුවා අමතක වුණා. කෝයකෝ මස් දන ගැහුවා. මස් නෑ රජතුමනි. මගේ විජිතේ මස් නෑ. අද පොයේ දවසක් රජතුමනි. ඇයියකෝ මස් නැති කියලා ඉනේ හිටපු දරුවෝ අරන් බෙල්ල කඩලා උයලා දිය කිව්වා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සසරේ විච්ච වැරද්දා. ඒ වගේ මහා උත්තමයන්ටත් ඇබ්බැහිකන් නිසා ඔය වගේ කරදර වුණා නම් එවැනි පාරමිතා නැති නුඹලාට වරදට ඇබ්බැහි වුණොත් මොන පව්කම් වෙයිද? අන්න ඒකයි සිතන්න තියෙන්නේ දරුවනේ. ඇබ්බැහිකම. බිසෝ කඩාගෙන වැටුණා. අරක් කැමියා වෙවුලනවා. අර මාංශය උයලා දුන්නා. සේවකයෝ ඔක්කොම ගල් ගැහුණා බයට. වේරි මරගාතේ බුදියව රජුරු උදේ ඇහැරුණා. ඔක්කොම ඉන්නවා ලේ විලක් මැද. මොකද මේ උනේ කිව්වා අනේ රජතුමනි මේ මාංශ ලෝභයට මේ දරුවා මැරුවානේ. අයියෝ මගේ ප්‍රියමනාප පුතා. රජුරු ඔළුව ගහගෙන කල්පනා කළා. බීපු නිසා මට මේක උනේ. තිත්ත වුණා බොන එක. කටට පස්සෙරන් ගහගත්තා. එපා බොන එක එපා කියලා තිත්ත වුණා රජුරවන්ට. ප්‍රාණඝාතයට නිරේට වැටෙන්නේ නැති. එදා ඉඳලා කවදාවත් බොණ්ඩ හිතෙන්නේ නැහැ. දැක්කද වරදක් තිත්ත වීමේ විපාක. ඇත්තටම එපා වෙන්න ඕන. බීපුවම සිහි කල්පනාව නැහැ. ගෑණියෙකුට සැනසෙල්ලේ ඉන්න පුළුවන්ද බැරිද කියලා තමන්ගේ කොල්ලගෙන් හොයන්න පුළුවන්. ඒක බොනවා නම් ජීවිතේ අපායක්. බීපු මිනිහෙක් සිගරට් බොන බේබදු මිනිහෙක් ළඟින් යනවටවත් අපි නම් කැමති නැහැ. බස් එකට ගොඩ වෙනවටත් කැමති නැහැ. ඒ වගේ බොන මිනිහෙක් බැන්දාට පස්සේ අර කෙල්ල මුළු ජීවිත කාලෙම ඒකත් එකට ඉන්න එපැයි. මොන දුකක්ද?
බීලා විරි වෙලා ඉන්නේ ඒකට සිහි කල්පනාවක් නැහැ. අර කෙල්ල මොට්ට මොකක් වෙයිද? ගම්වල මිනිස්සු බීලා විරි වෙලා එනකොට ඔන් හිතන්නේ ඔළුව තමයි ඉන කියලා සරම ඔළුවට ගන්නවනේ. සරම අඳින තැන දන්නේ නැහැ. දඹදිව ගිහිල්ලා එකෙක් බීලා ඉන්දියන් කෑම තියෙනවනේ චපාති, ඉඩලි, ඔය වගේ තියෙන චපාති කියන්නේ රොටියක් වගේ එකක්. ඒ වගේ කෑම ගොඩාක් තියෙනවා. එකේ බීලා පිඟන් ගොඩට අත දාලා ගත්ත චපාතියක්. දැන් චපාතියට බත් බෙදාගෙන කාලා චපාතිය හොදලා පිඟන් ටික උඩ තියෙනවා. බොන මිනිහෙන් නම් එපා. චික් සිහි කල්පනාව නැහැ. ඊට පස්සේ ලොකු සභාවක මිනිස්සු ගොඩක් ඉන්න සභාවක බීලා තමන්ගේ ගෑණි හොයාගන්න බැරුව වෙන ගෑනුගේ අතින් අල්ලනකොට එතන ඇවිස්සෙන කේස් වලින් ලැජ්ජයි. ලොකු සභාවක් ඉන්න තැනක බීපු මිනිහ කන විදිහ දැක්කම ලැජ්ජයි. මේ මගේ මිනිහා කියලා කියන්න පුළුවන්ද? බීමනාව කියන්නේ ඇහැලේ පොළ නඩු තීන්දුව, ඇහැලේ පොළ කුමාරි හාමිට රජතුමා බීලා ගත්ත තීරණයන්නේ. රජුරෝ පස්සේ කිව්වනේ මං එහෙම නියෝගයක් කළේ නෑ කියලා. සිංහල ජාතිය විනාශුනේ, රාජ පරම්පරාව විනාශුනේ බීමනෙන්නේ. බොන මිනිහෙක් හිටියොත් ඉවරයි. බොන එකෙන් අත්හැර ගන්න බැරි නම් සරණ යන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ සසරේවත් මත්ද්‍රව්‍යයක් කටට අරන්නේ. ඒ තමයි අපේ රහතන් වහන්සේලා. අපේ රහතන් වහන්සේලා සංඝ ගුණ. සංඝ ගුණ. ඊට පස්සේ ඇහුවා මොකද්ද මේ කාටවත් බැඳෙන්නේ නැහැ කියන්නේ ඇයි? මම ඒ කාලෙත් රජ කෙනෙක් කිව්වා. කිතවාස කියන රජුරුව මම පුදුම ආදරේ මගේ පුතාට. පුතා ඉපදිච්ච ගමන් මං තුරුල් කරගත්තා මේ තමයි මගේ ලෝකය කියලා. පුදුම ආදරේ. නේමිත්ත පාඨකයෝ කිව්වා රජතුමනි පුතා වතුර නැතුව මැරෙනවා කියලා. එසැනින්ම මං මීටර 100ට වගේ පුංචි දුරෙන් දුරට පොකුණු හැදෙව්වා. හැම තැනම පින්තාලේ තියෙව්වා. වතුර කල 150ක් ගත්ත සේවකයෝ හැම වෙලාවෙම කුමාරයා පිටිපස්සේ යනවා. දවසක් කුමාරයා ඇතා පිටේ යද්දි පසේ බුදු කෙනෙක් වැඩියා. මේ පසේ බුදුරජාණන් වහන්සේ බිම්බලක් වැඩියේ. අර කුමාරයා දිහා ඔක්කොම බලනකොට පසේ බුදුරජාණන් වහන්සේ බලන්නේ තරහා ගියා. ඇතාගේ බිමට බැහැලා අර පසේ බුදුරජාණන් වහන්සේගේ අතේ තිබ්බ පාත්‍රය අරන් බිම ගැහුවා. පසේ බුදුරජාණන් වහන්සේ හිස හිසෙව්වා. මොහු බොහෝ පව් රැස් කරගත්තා කියලා. එතකොට මර කුමාරයාක් බැලුවා ඇයි මොකද කියලා ඇහුවා. මං කිතවාස රජුරන්ගේ පුතා මොනවා කරන්නද කියලා ඇහුවා. කිව්වා. පසේ බුදුරජාණන් වහන්සේ හැරිලා ආකාශයෙන් වැඩියා. ඇතා පිට නැංගා. පිපාසයක් ඇති වුණා. වතුර කියලා පිපාසයක් ඇති වුණා. ඇඟ වෙවුලන්න ගත්තා. වතුර කාල 150 වතුර හිඳුණා. කර්මයට. පැම් පොකුණු වල වතුර හිඳුණා. පින් තාලි වල වතුර හිඳුණා. වතුර නැතුවම මැරිලා ගියා. පුතා මැරුණා කියන සංඥාව ආවට පස්සේ මේ බඩපපුව පිච්චුණා. දෙවුණා. මෙච්චර මං දුක් විඳින්නේ මං පුතාට බැඳුන නිසා. උපනූපන් ජීවිතේ නම් මං ආයෙ බැඳෙන්නේ නැහැ කියලා හොඳටම හිතට ගත්තා. බැඳීම තිත්ත වුණා. එදා ඉඳලා කාටවත් බැඳෙන්නේ නැහැ. අම්මා තාත්තා ඉන්නවා, ඒ අම්මා තාත්තා. සහෝදරයෝ ඉන්නවා, සහෝදරයෝ. බැඳෙන්නේ නැහැ. අතෑර ගන්න බැරි චරිත. බන්ධනී කියන එක කොච්චර දුකක්ද කියලා දරුවනේ
නුඹලා දන්නවා ඇති. බැඳීම කියන්නේ හරි දුකක්. හිත පුච්චන දෙයක්. අපිට නිින්ද නැති කරන දෙයක්. මේ පපුව මොකද්ද වෙන දෙයක්. ඇස් වලින් කඳුළු වට්ටවන දෙයක්. ඕනම උගතෙක් තොත්ත කරන දෙයක් බැඳීම. මහා අභිමානවත් පුරුෂයෙක් නමුත් බැඳීම කියන්නේ දන ගස්සවන දෙයක්. බැඳීම කියන්නේ දීන දෙයක්. පොඩි ළමයි කරන දෙයක්. බැඳුන අය දන්නව ඇති. බැඳුන් නැතිව හිටිය සාරිපුත්තයන් වහන්සේගේ බෝසත් ජීවිතේ පූජනීයයි. පූජනීයයි. අපි මට්ටු වෙන්නේ නැහැ පින්වත් දරුවනේ. එක බැඳීමකින් දුක් විඳලා ආයෙ නම් එපා කියලා ආයෙත් බැඳෙනවා. තවත් කෙනෙකුට බැඳෙනවා. ආයෙත් බැඳීමක් හදා ගන්නවා. ඇයි දෙයියනේ එක බැඳීමකින් අපි මට්ටු වෙන්නේ නැත්තේ? අපි තුල ඇයි මේ ප්‍රඥාව නැත්තේ? එකපාරක් එපා වෙච්ච දේ ඇයි ආයෙ එපා නොවී තියෙන්නේ? අද එපා කියලා කියන දේ හෙට ආයෙ ඕන උනේ ඇයි? ඇයි අපිට එක අරමුණක ඉන්න බැරි? ඇයි එක අරමුණක ඉන්න බැරි? හොඳට කල්පනා කළොත් බැඳීම නිසා අපි කොච්චර පහළට වැටෙනවද කියලා. කොච්චර පහළට වැටෙනවද කියලා. උගත්කම්, දැනුගත්කම් ඔක්කොම පහළ. උපාධි කතා නැහැ. ගමේ ගොඩේ කොල්ලෝ කෙල්ලෝ තොඳොල් වතන කියනවා නම් ඔයා අනේ පනේ බබා කියලා. මේ උපාධි ගහපේවමුත් දීන වෙලා බැඳුනට පස්සේ අනේ ඔයා මෙයා බබා තමයි යාටත්. ඇයි අපි මට්ටු වෙන්නේ නැත්තේ? සාරිපුත්තයන් වහන්සේ සිහි කර කර ඒ චිත්ත ශක්තිය ඇයි ගන්න නැත්තේ? ඒ මහරහතන් වහන්සේලාගේ තේජස ඇයි ගන්න නැත්තේ අපි? ඇයි මේ අද කාලේ සිවුරු දාගත්ත කවුරු හරි වැරද්දක් කරගත්තොත් ඒකෙම පැටලවි ඉන්නේ ඇයි? ඒ මහරහතුන්ගේ ගුණ හිතන්නේ නැතුව අපිට එක එකාගේ වැරදි හොයලා ඇද්දි ඵලයේ කිම අද කාලේ මිනිස්සු එක එකාගේ වැරදි හොයන්න යන්නේ තමන්ගේ වැරදි නැතුවද? විශේෂයෙන් හාමුදුරුවන්ගේ වැරදි හොයන අය පන්සිල්වත් රකින්නේ නැති අය. ඔබගේ ගමේ දායක සභාව දිහා බලන්න. දායක සභාවේ වැඩියෙන් හයියෙන් කතා කරන එකෙක් ඇද්ද? ඔහු ගෑනුගෙන් බැනුම් අහන පන්සිල්වත් රකින්නේ නැති එකෙක්. ඔහුගේ තේජස එන්නේ පන්සලේ දායක සභාවේ. මොකටද? අපිට මොනවද තිබිලාද? ලෝකෙට හයිය පෙන්නගෙන කෑකොස්සන් ගහගෙන ලොක්කා වගේ ඉඳලා අර ගෙදර ගිහිල්ලා ගෑණිකින් බැනුම් අහනවා. ඇයි බැනුම් අහන්නේ උනත් ඔළුව පාත් කරන්නේ ඇයි? බැඳීම නිසා. බැඳීම නිසා. ඉතින් ඒ නිසා බන්ධනීය කියන්නේ අපිව දීන කරන දෙයක්. නුවණක් ඕන. නොසැලී ඉන්න. සාමාන්‍යයෙන් බැඳෙන්නේ නැති හොඳ පෞරුෂයක් තියෙන කොල්ලෙක් නම් ආයි සුපිරි කිට්ටු වෙන්න බෑ කොල්ලට. බැඳීමක් නැති, නැවෙන්නේ නැති, ඒ කියන්නේ ලාමක දෙයට නැමෙන්නේ නැති පිරිසිදු හිතක් තියෙන කෙල්ලෙක් නම් සුපිරි කිට්ටු වෙන්න බෑ කොල්ලෝ 1000කටවත්. හොඳ පවර. අද කාලේ කොහින්නම් හොයන්නද? හිතට වහල් නොවුන ජීවිත කොහින්නම් හොයන්නද? ඒ නිසා මේ කියන රහතුන්ගේ ගුණ කඳ අහලා ඒ රහතුන්ට හිතෙන් පුදන්න. ඊට පස්සේ ඊළඟ ගුණය මොකක්ද උඹ ගාව තියෙන? තරහා යන්නේ නැහැ කිව්වා. ඇයි තරහා යන්නේ නැත්තේ?
සංසාරේ මම අරක කියලා ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙලා මෛත්‍රී භාවනාව එක දිගට අවුරුදු 7ක් වැඩුවා. එයින් චුත වෙලා සංවට්ට විවට්ට කල්ප 7ක් මම බ්‍රහ්ම ලෝකේ හිටියා. ඉතින් ඒ බ්‍රහ්ම ලෝකේ පුරුද්දයි මෛත්‍රී භාවනාවේ අනුභවය නිසා තරහ යන්නේ නැහැ. තරහ යන්නේ නැති කියන එක කොච්චර ශ්‍රේෂ්ඨයිද කියලා බලන්න. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සසරීවත් තරහ යන්නේ බෝධිසත්ව කාලෙවත් තරහ යන්නේ කියන එක කොච්චර තුන්ද කියලා බලන්න. දෙයියනේ එක දවසක් කල්පනා කරන්න තරහක් ගියේ නැති දවසක්. තරහ ගියේ නැති දවසක් බලන්න. තරහ යන්න පුළුවන්. හිතෙන් වඳින්ට සාරිපුත්ත මහරහතන් වහන්සේට ගොඩාක් ආදරෙන් වඳින්න. අනේ ඔබ වහන්සේ තරහ ගත්තේ නෑ කියලා. තරහ ගනන් කියන වචන තියෙනවනේ තරහ නැති වෙනවා. අර වචන ටික ඒකයි. ඉතින් ඒ නිසා ඔන්න ජීවිතේ වෙනස් කරගන්න. ඒ තමයි එපා කරගන්න තමන්ගේ පව්. ජීවිතේ වෙනස් කරගන්න. උතුම් බුද්ධානුභවයෙන් ධම්මානුභවයෙන් සංඝානුභවයෙන් රුවන්වැලි මහා සෑයානුභවයෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අනුභවයෙන් දලදා වහන්සේගේ අනුභවයෙන් මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අනුභවයෙන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ අනුභවයෙන් දුර්ලභව ලැබුණ මනුස්ස ජීවිතේ අඩුපාඩු හදාගෙන ගුණධර්ම දියුණු කරලා මනුස්ස ජීවිතේ ප්‍රයෝජන අරගෙන බුදු සසුනේ පිහිට ලබන්ට මේ අහිංසක පින්වතුන්ට මේ අහිංසක දරුවන්ට ආශිර්වාද ලැබේවා කියලා එක හිතින් මම ආශිර්වාද කරනවා. මෙවැනි දහම් කතා ශ්‍රවණයට නිර්වාණ TV සබ්ස්ක්‍රයිබ් කරන්න.